සුබ සන්ධ්‍යාවක් වේවා. Medpilipalem bless you. Good evening. You all are welcome to the online English class for the Pirivena students. Let's start the lesson. You know that we were discussing some sentences, translations that you had been given. වහන්සේලාට අපේ දරුවන්ට දීලා තිබුණු ප්‍රශ්න කිහිපයක් තිබුණා. අපි ඒ ටික සාකච්ඡා කරමින් තමයි පහුගිය දවසේ පාඩම අවසන් කළේ. I have given you 15 sentences. වාක්‍ය දීලා තිබුණා 15ක්. ඒ 15න් අපි දෙකක් කතා කළා. ඉතුරු ටික මම ඒ 15ම ගෲප් එකට දැම්ම පහුවදා. මම හිතනවා ඔබ මේ වෙනකොට ඒවා ට්‍රාන්ස්ලේට් කරලා අද අපිත් එක්ක සාකච්ඡා කරලා මොන හරි ගැටලුවක් තියෙනවා නම් විසඳගෙන ඉස්සරහට යන්න සූදානම් වෙලා ඇති. රයිට්. එහෙමනම් මට පොඩි වෙලාවක් දෙන්න ඒ ප්‍රශ්න ටික ඕපන් කරගන්න. Right. These are the sentences that I had given you. මේ තමයි මම දීලා තිබුණ ප්‍රශ්න. එතකොට මෙතන I gave you 15 sentences. වාක්‍ය 15ක් දීලා තිබුණා. එතකොට activity translated to English. මෙතන මේ දීලා තියෙන පුංචි වගුවේ තියෙන්නේ මම මේ දෙන වාක්‍යයට අදාළ වන ක්‍රියාපදයේ ඒ බෙදිලා එන ආකාර 6 ආකාර 6. එතකොට ඒ 6න් කුමන එකද ගැලපෙන්නේ කියන එක අපි මෙතනදී තෝරගන්න ඕන. එතකොට අපි මේක කතා කළා. මේක ට්‍රාන්ස්ලේට් කරා. ඒ නිසා අපිට ඊළඟ එකට යන්න පුළුවන්. right? This is the next one, number 2. This also was discussed. මේකත් අපි සාකච්ඡා කළා. මේකෙදි එතකොට දීලා තියෙන ක්‍රියාපදයේ වෙන්නේ start කියන එකේ ඒ ආකාර 6. ඒ 6න් ගැලපෙන ආකාරය මෙතෙන්ට ගන්න ඕන. අපි ඒ විදිහට අරගෙන මේ sentence එකත් හැදුවා. ඒකේ උත්තරත් අපි බැලුවා. Right, then today we have to start the discussion from number 3. තුන්වෙනි වාක්‍යයේ ඉඳලා තමයි අපිට ඉස්සරහට යන්න තියෙන්නේ. You see? ඔව් සර්. එමයි ආනෝනේ. එතකොට දැන් බලන්න number 3. එයාලා හැමදාම හවසට netball සෙල්ලම් කරනවා. එයාලා හැමදාම හවසට netball සෙල්ලම් කරනවා. හැමදාම හවසට කියන කොටස සඳහා අදාළ වෙන්නේ every evening කියන එක. netball මම English word එක දීලා තියෙනවා. එතකොට ඒ ඇරෙන්න වෙන මෙතන unfamiliar words නෑ, නුහුරු වචන නැහැ. right? එතකොට verb එක play කියන එකෙන් ගන්න ඕන. දැන් මේක කියන්න බලන්න තමන් ලියලා තියෙන sentence එක. They play every evening netball. Right. Who else? Tava? They play netball every evening. Yes, that is correct. The second one is correct. Tava කවුරුද ඉන්නවද ඒක දැන්ට ලියලා තියෙන අය? තියෙනවා සර්. කියන්න හඳුනේ. සර් ඒක ක්‍රම දෙකකට ලිව්වා මම. They play netball every evening කියන අය. ඔව්. every evening එක මුලට අරගෙන එහෙමත් පුළුවන්. Yes, very good. Very good. Both are correct. දෙකම හරි. මොකද අපි මේ කාලය හංගවන පද අපි කියනවා frequency adverbs කියලා. ඒවා කාලය හංගවන කොටස වාක්‍යයේ මුලටම ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අගටම ගන්නත් පුළුවන්. ඒ ආකාර දෙකම හරි. Right? Thank you very much for
being attentively in the activity, right? බොහොම හොඳයි හඳුරුනේ මේ දෙකම හරි. I'll show you the sentence. See, I also have given both sentences. මමත් ඒ දෙකම මෙතනදී දීලා තියෙනවා. They play netball every evening. Every evening they play netball. Both are correct. දෙකම හරි. එතකොට දැන් මම chat එකේ දැක්ක message එකක් තියෙනවා අලුතින් ආවි කියලා. දෙපාරක්ම එවලා තියෙනවා message එකක්. ඔව් පොඩ්ඩක් ඔහම ඉන්න ක්ලාස් එක ඉවර වෙලා අද නැත්තම් හෙට උදේ හරි කමන්නේ මට කතා කරලා මේ දක්වා අපි දීලා තියෙන ඔක්කොම නෝට් එක ඉල්ල ගන්න ඊළඟට වීඩියෝස් ටික බලන්න channel එකේ link එක අපෙන් අරගෙන එහෙම ස්ටඩි කරන්න වෙයි මොකද අපි මං හිතන්නේ දැන් 30කටත් වඩා වගේ කරලා තියෙන පාඩම් නිසා ලොකු මහන්සියක් ගන්න වෙනවා ඇත්තටම පාඩම් ටික අල්ල ගන්න අපි දැන් ඉන්නේ මේ ව්‍යාකරණ වල අවසාන හරියේ. තව මේ පාඩමෙන් පස්සේ අපි මම අලුතෙන් සම්බන්ධ වෙච්ච අයට කියන්නේ මේ පාඩමෙන් පස්සේ අපිට ප්‍රධාන වශයෙන් ඉතුරු වෙන්නේ ව්‍යාකරණ වල conjunctions එහෙම නැත්නම් connectives සම්බන්ධක පද කියන කොටසත් ඊළඟට තව relative pronouns ඒ වගේ කිහිපයක් passive voice ওই ටික. ඒ ටික මම මේ එතනින් එහාට අපේ පාඩම් යන අතරෙම තමයි ඔයාලගේ ටෙක්ස්ට් බුක් එකේ එහෙම උදව් කරගෙන පාඩම් යන අතරෙම තමයි ඒ ටික කරන්න ඉන්නේ. මොකද මේ පාඩම කරාට පස්සේ අපි හැමදාම ව්‍යාකරණ වල එලිලා ඉන්නේ නැතුව we have to try to study the language which is used on day to day situations practically. අපි භාෂාව ඊට පස්සේ පාවිච්චි කරන්න බලන්න ඕන එදිනෙදා ජීවිතයේ ප්‍රායෝගිකව ඉංග්‍රීසි භාෂාව යොදා ගන්න විදිහ ගැන. ඒ නිසා අපි ඉක්මනට එතෙන්ට යන්න ඕන නිසා අපි මේ වාක්‍ය ටික කතා කරලා 15 දක්වා ඊට පස්සේ යනවා. ඒ නිසා අලුතෙන් සම්බන්ධ වෙච්ච අයට සිද්ධ වෙනවා අද පන්ති අවසන් වෙන තැනට දක්වා අද මම උත්සාහ ගන්නවා මේ වාක්‍ය 15 ඉක්මනට කරන්න. ඒ අවසන් වෙන තැන දක්වා මුල ඉඳලා වීඩියෝස් ගාන අද අපිට ඕන හරියටම බලන්න පුළුවන්. එතකොට එහෙම නැත්නම් YouTube channel එකට ගියාම ඔයාලට බලන්න පුළුවන්. ඒ මට මතක හැටියට 30ක් විතර වගේ ඇති. ඒ ටික ඔක්කොම බලන්න ඕන. ඒ බල අපි මම අර එවලා තියෙන නෝට් එකත් ඔක්කොම එක සැරේ ඉල්ලගෙන ස්ටඩි කරන්න ඕන. ඒතර ඒක දවසකින් දෙකකින් බැරි වෙයි. ටික ටික ඉගෙන ගන්න ඕන. මේ අවසාන ටික හරි ඉස්සෙල්ලා බලලා තියාගන්න නැත්නම් පන්ති උගන්නනේව තේරෙන්නේ නැති නිසා. කොහොම හරි අපි බලාපොරොත්තු වෙන්නේ නොවැම්බර් අග වගේ වෙනකොට මූලික පිරිවෙන් අවසාන විභාගයේ පාඩම් සාකච්ඡා කරන්නත් යම් කාලයක් ඉතුරු කරගෙන දැන් සැප්තැම්බර් මාසෙත් අගට ඇවිල්ලා ඉතුරු මාස දෙක අවසන් වෙනකොට පුළුවන් තරම් පෙළ පොත්වල පාඩුනුත් කතා කරලා ප්‍රායෝගික තැන් සම්පූර්ණ කරලා මේ කණ්ඩායම අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ ඉතුරු මාස දෙකක විතර කාලය විභාගයට සූදානම් වෙන අයට ඉතුරු කරගෙන. ඒ නිසා අපිට මේ ඉදිරි කාලේ කරන්න වැඩ ගොඩක් තියෙනවා. ඒ වගේම කරපු හරි බැලුවොත් ඒත් සෑහෙන කොටසක් කරලා තියෙනවා. ඒ නිසා අලුතෙන් සම්බන්ධ වෙන්න. හැබැයි අනිවාර්යයෙන්ම වීඩියෝස් ටික බලලා නෝට්ස් ටික අරගෙන ඒ ටික සම්පූර්ණ කරගන්න. දැන් සමහර අය මීට සති දෙක තුනකට කලින් ඒ වගේ සම්බන්ධ වෙලා මේ වගේ chat එකට මැසේජ් දැම්ම අලුතෙන් ආවා එහෙම කියලා. ඊට පස්සේ ඔව් දැන් මෙතන ඉන්නවා දෙන්නේ තුන් දෙනෙක් එහෙම අලුතෙන් සම්බන්ධ වෙච්ච අය. කලින් ඒ වගේ සම්බන්ධ වෙච්ච අය මම දැන් පාඩම යන අතරතුරේ මට කාලය අරගෙන වෙනම කතා කරන්න බැරි නිසා තමයි මම අපේ ස්වාමීන් වහන්සේලාට දරුවන්ට කිව්වේ ක්ලාස් එක ඉවර වෙලා මට කතා කරන්න කියලා. එහෙම කතා කරන්නේ නැහැ ගොඩක් දෙනෙක්. ඉතින් මම දන්නේ නැහැ මොන ක්‍රමයකට නෝට්ස් එහෙම සමහරට ෂෙයා කරගත්තත් දන්නේ අනිත් අයගෙන්. එහෙමනම් ප්‍රශ්නයක් නැහැ. එහෙම මේ කතා කරලා මගෙන් ගත්ත අය අඩුයි. හොඳයි. ඒ නිසා එහෙම ක්ලාස් එකට සම්බන්ධ වෙන right let's go to the next one number 4. Right, number 4 that is see අපි අද ඔෆිස් එක පිරිසිදු නොකර ඉන්නයි තිබුණේ. ඒ කියන්නේ පිරිසිදු කළේ අපරාධ කියන එක. clean කියන verb එකෙන් ගන්න ඕන. ඔෆිස් එක the office. එතකොට මේක බොහොම ලේසි එකක්. I think you have done that sentence එක කරලා ඇති. Please read out your sentence. කියන්න බලන්න වාක්‍ය කරලා තියෙන එක. සර් මම මෙහෙම ලිව්වා. එමය අඳුරනේ. Today we need not have playing the office. Today once again how
today we need not have clean the office. Yes, very good. Clean past participle නේද ගත්තේ? එතනින් නේද? ඔව්. හරි හාමුදුරුවෝ. Very good. Right? Let's see the sentence. This is the sentence. මම මේ දෙකම ගත්තා. අර එතනින් එහාට දිගටම ගන්න ඕන වෙන්නේ නැහැ. මෙතනත් මම today කියන එක අගටත් දැම්මා, මුලටත් දැම්මා. මේ ආකාර දෙකෙන් ඕනම එකක් හරි මට මේ වාක්‍ය කිහිපයක් මේ විදිහට අරගෙන පෙන්වන්න ඕන උනේ මේ frequency adverbs කියන එක මේ time එක කාලය හඟවන පද මුලත් අගත් යොදවන්න පුළුවන් කියන එක. Right, we need not have cleaned. මම මේ ලා නිල් පාට අකුරින් දක්වලා තියෙන්නේ ආඛ්‍යාතය verb එක. need not have cleaned කියන්නේ පිරිසිදු නොකර ඉන්නයි තිබුණේ කියන එක. පිරිසිදු කරේ අපරාධ කියන එක. එතකොට today we need not have cleaned the office today. එහෙම නැත්නම් today we need not have cleaned the office. Right. එහෙනම් අඩුපාඩුවක් තියෙනවා නම් හදාගන්න. අපි දැන් ඊළඟ එකට යමු. මම එකකට වැඩි කාලයක් ගත කරන්නේ නැහැ. මොකද මම මේක ඉරිදා ගෲප් එකට දැම්මේ දවස් 3ක් තිබුණා. හැම කෙනෙක්ම කරගෙන ඇත්තේ. එතකොට අඩුපාඩුවක් කරද්දක් තියෙනවා නම් විතරයි හදාගන්න උවමන වෙලා ඇත්තේ. Right. Then number 5. මම මීට කලින් ඔය පොත කියවලා තියෙනවා. මම මීට කලින් ඔය පොත කියවලා තියෙනවා. මීට කලින් කියනකොට අපි before කියන එකයි use කරන්නේ. මීට කලින් කියනකොට before කියන එකයි use කරන්නේ. before මීට කලින්. ඊළඟට ඔය පොත කියන එක අපි ඇති වෙන්න කතා කරලා තියෙනවා. අර ඔය කියන වචන තුනටම ඉංග්‍රීසි වලින් අපි ගන්නෙ. ඒක වචන නම් that, බහු වචන නම් those. Right. එතකොට මෙතන අපි ගන්න වෙන්නේ that book. Right. Please read out your sentence කියන්න බලන්න. මම මෙහෙම ලිව්වා. No. Before I have read that book. Before I have read that book. Yes. Before I have read that book. What? Who else? Tava? Right. I'll show you the sentence. Hari හාමුදුරනේ මෙතනදිත් before කියන එක අගට ගන්න පුළුවන්. ඔය ගත්ත විදිහත් හරි before කියන එක. Right. එතකොට අර මේ හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. අර කෙලින්ම මේක කාලයක්ම එතකොට දැන් today, yesterday, last week ඒ වගේ කෙලින්ම කාලයක්ම ගැන නොකිය අර මීට කලින් කියලා කියන නිසා මේක වැඩි වශයෙන් අපි පාවිච්චි කරන්නේ sentence එකේ අගට. අපිට දකින්න ලැබෙන්නේ වැඩි වශයෙන් sentence එකේ අගට. මොකද අපිට අර ආකාර දෙකක් එනවාද අපිට කියන්න ඕන නම් before I have read that book. අපිට මෙහෙම කියන්න ඕනේ නම් මම ඔය පොත කියවලා තියෙන්න කලින් කියන්න වගේ නේද? එතකොට වෙන්නේ before කියන එක මුලට. ඒතර ඒකත් එක්ක පැටලෙන්න පුළුවන් නිසා ගොඩක් හොඳයි before කියන එක අගට ගන්න එක. I have read that book before. ඒතර මෙතන read කියලා අපි ශබ්ද කරන්නේ ඇයි? මෙන්න past participle එක අපි අකුරු READ ම උනාට past verb එකේ past participle එකේ use කරන්නේ read කියලා තමයි ශබ්ද කරන්නේ. Right. I have read that book before. අන්තිමට එන්න ඕනේ සර්. අන්තිමට දාන එක වඩාත් නිවැරදි. මුලට ගත්තොත් එහෙම මේක phrase එකක් බවට පත් කරගන්නත් පුළුවන් හඳුනන්නේ before I have read that book කිව්වොත් එහෙම මම ඒ පොත කියවලා තියෙන්න කලින් කියලා වගේ. එතකොට අර මීට කලින් කියන අදහස නැතුව අදහස පොඩ්ඩක් වෙනස් වෙන්න වගේ ඉඩ තියෙන නිසා කෙලින්ම අගට ගත්තම කෙලින්ම අදහස එනවා I have read that book before. ඒ කියන්නේ මොකක්ද දන්නවද? දැන් අර මීට කලින් කියන එකයි ඊළඟට තව දැන් මෙතන මීට කලින් කියන එක නැතුව පෙර before you ඔයාට කලින් ඔයාට පෙර. හරි. එතකොට before the interval විවේකයට පෙර අන්න එහෙමත් යෙදෙනවනේ. ඒතර ඒ දෙක අපිට වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් වාක්‍ය පැහැදිලි අගට ගත්තාම. හොඳයි. Right. Then next one ඊළඟට number 6. Right. පොලිසිය මේ මොහොතේ සියලු ගොඩනැගිලි පරීක්ෂා කරනවා.
පොලිසිය මේ මොහොතේ සියලු ගොඩනැගිලි පරීක්ෂා කරනවා. දැන් මෙතන මෙන්න මේ මොහොතේ කියන එකේ ලොකු පණිවිඩයක් දෙනවා අපිට. මේ මොහොතේ කියන එකේ ලොකු පණිවිඩයක්. ඒ පණිවිඩේ තමයි මේ වැඩේ අපි මේ කතා කරන අවස්ථාවේ වෙමින් පවතින එක. වෙමින් පවතින එක. ඉන්නවා කියන අදහස. දැන් මේක ඕනනම් අපිට කියන්න පුළුවන්. දැන් මම මේ දුන්නේ අපි කතා කරන භාෂාවෙන් සිංහලෙන් එන විදිහ. පරීක්ෂා කරනවා. මේක පරීක්ෂා කරමින් ඉන්නවා කියන්න පුළුවන්. නැත්නම් පරීක්ෂා කර ඉන්නවා කියන්න පුළුවන්. හොඳයි. According to that we have to translate the sentence. Then පොලිසිය නිතරම අපි the police කියලා ගන්නේ. ඊළඟ මීට කලින් මම කියලා තිබුණා ඒක මතක නම් වැඩේ හරියට කරලා ඇති. right මීට කලින් මම කිව්වා මම එකක් කියනම් සියලු ගොඩ නැගිලි කියනකොට all the buildings right. එතකොට මම මතක් කරන්නම් මීට කලින් මේ පොලිසිය කියන වචනේ ගැන මම දෙයක් කිව්වා. ඒ තමයි සිංහල භාෂාවෙන් පොලිසිය කියන එක අපි ඒක වචන විදිහට පාවිච්චි කරාට ඉංග්‍රීසි වල හැම විටම the police කියන එක plural form එකෙන් තමයි ගන්න. බහුවචන ආකාරයෙන් තමයි ගන්න. අන්න එතකොට මෙතන ආඛ්‍යාතයේ හදන විදිහ ගැන පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕන. දැන් අපි සිංහලෙන් කතා කරනකොට නම් පොලිසිය කියන නාම පදය ඒක වචනයක් විදිහට ගන්න. But in English we have to use it as a plural noun. ඒක තමයි වෙනස. right? ඒ නිසා අපිට කියන්න වෙන්නේ දැන් පරීක්ෂා කරමින් ඉන්නවා කියන අදහස. මොකද මේ මොහොතේ කියලා දීලා තියෙනවා. at the moment. මේ මොහොතේ. right. එතකොට එහෙමනම් කොහොමද sentence එක හැදෙන්නේ? දැන් කියන්න බලන්න එක්කෙනෙක්. අපි පටන් ගන්නේ කොහොමද? Sir, the police yes woman check all the buildings කියලා තමයි මම කිව්වේ. අපි ඒක පොඩ්ඩක් හදාගමු හඳුරන්නේ. වෙන විදිහ මම කියන්නම්. එකක් තමයි මේ මොහොතේ කියන එක අවස්ථානෙට නේද? මුලට හරි අගට හරි ගන්න ඕනේ. The police checking all the building at the moment. once again ආයසරක් කිය. The police checking all the building at the moment. හරි ඒකේ අපිට තව දෙයක් හදාගන්න තියෙනවා. තර පරීක්ෂා කරමින් ඉන්නවා කියන නිසා the police checking කියන එකට තව මොකක්ද එකතු වෙන්න ඕනේ. ඕක බලන්න යොකු ක්‍රියාපද මම අර ආඛ්‍යාත රටා 35ක් කිව්වේ. අන්න ඒකේ හතරවෙනි එක බලන්න. හතරවෙනි එක බලන්න. කරමින් ඉන්නවා කියන එකෙන් බලන්න. කොහොමද වෙන්න ඕන? ඇමිනිස් ආදානය. අන්න එතකොට මෙතෙන්ට මොකක්ද එන්නේ? දැන් මම කිව්වා පොලිස් කියන එක ප්ලූරල් ෆෝම් එකෙන් ගන්න කියලා. බහුවචන විදියට ගන්න කියලා. The police are. Very good. The police are කියන්නේ. The police are checking all the building at the moment. Right, very good. The police are checking all the building at the moment. ඕනනම් at the moment කියන එක මුලටම ගන්නත් පුළුවන්. That is the sentence, right? You see, at the moment the police are checking all the buildings. නැත්නම් the police are checking all the buildings at the moment. Right, නිවැරදි කරගන්න. මම ඒකට පුංචි වෙලාවක් දෙන්නම්. පොඩ්ඩක් ඩවුට් වුණා වගේ පේන නිසා ඔයාලට. අඩුපාඩුවක් තියෙනවා නම් හදාගන්න. හොඳයි සර්. Sanjeev Karunaratne sir, good evening. You are welcome. Sanjeev sir.
Can- Hari sir. හරිද හඳුනනේ? Hari sir. Hari sir. Uh, Hari sir. Mr. Sanjeev Karunaratna, who is the ISA of Norelia district, is participating this class. Yeah. It's me. I was beside. Good evening, sir. You are I welcome. wanted to see your face. I wanted to see your face. That's why I came over the Zoom. That was the reason. Yeah, that was the reason. Because Okay. Go on. Carry okay, on. sir, okay. Thank you very much for your participation. You are welcome. Right, sir. Then I think you have taken down this sentence. Let's go to the next one. Hari sir. Right. Number 7. නාමලි දිනපතා පාඩම් කරන්න පුරුදු වෙලා හිටියා. නාමලි දිනපතා පාඩම් කරන්න පුරුදු වෙලා හිටියා. දිනපතා daily. Right? දිනපතා daily. Right. Now, I think you have already done this sentence because you had 3 days. දවස් 3ක් තිබුණ නිසා translate කරලා ඇති මේ activity එක කරලා ඇති. Can you read out your sentence? Can you read out? Normally hasn't. Yes. බේරුවල කියන්න. Normally has studies daily. Any other answer? Normally daily used to read. Yes. What else? Normally daily used to Yes, then that is correct. The second one is correct. It is better to use this term daily before at the beginning or at the end. See, this is a sentence. Normally used to study daily. Normally used to study daily. Or daily normally used to study. Used to study පාඩම් කරන්න පුරුදු වෙලා හිටියා. අපි මොනවා හරි දෙයක් කරන්න පුරුදු වෙලා හිටියා කියනකොට used to කියන එක use කරනවා infinitive form එකත් එක්ක. You can see the infinitive I have given here. You see, right? Then you can see this sentence pattern in your syllabus also. You take down the sentence. Hari sir. Right. Thank you. Sir, wait a minute. Okay. Hari sir. Right. Then number 8. See, අම්මා මගේ උපන්දිනය වෙනුවෙන් කේක් එකක් හැදුවා. අම්මා මගේ උපන්දිනය වෙනුවෙන් කේක් එකක් හැදුවා. මගේ උපන්දිනය වෙනුවෙන් for my birthday. I have given that phrase in English. මං ඒ phrase එක ඉංග්‍රීසියෙන් දීලා තියෙනවා. මගේ උපන්දිනය වෙනුවෙන් for my birthday. Cake එකක් a cake. Cake එකක් a cake, right? අම්මා මගේ උපන්දිනය වෙනුවෙන් කේක් එකක් හැදුවා. See, හැදුවා. එතකොට කළා කියන ආකාරයෙන් තමයි sentence එක ගන්න ඕන. I think you have done it correctly. Please read out your sentence. කියන්න බලනවා. Read out your answers. No one? අපේ ස්වාමීන් වහන්සේලා කරලා නැද්ද sentence එක?
right? Then shall we discuss it? කවුරුවක් කරලා නැත්තම්, right? see, අම්මා මගේ උපන්දිනය වෙනුවෙන් කේක් එකක් හැදුවා. මාව ඇහෙනව නේද? එහෙනම් sir. and sir. right. එතකොට බලන්න කවුද කේක් හැදුවේ? අම්මා. This is the subject. උක්තය මේක. එහෙනම් ඒක අපි එතනින් පටන් ගන්නවා. right? ඊට පස්සේ the verb is හැදුවා. හැදුවා. Made. Yes, I have given you the verb හැදුවා. Made. ලා කරලා ඉවරයි. right? කොට made. Made a cake. made. Yes. Then මාගේ උපන්දිනය වෙනුවෙන් yes හැදුවේ මොකක්ද ඒක ඊගාවට. This is the object. Okay. Yes. Cake. Then mother made a cake. මාගේ උපන්දිනය වෙනුවෙන් for my For my birthday. Right. දැන් මේක අපිට නම් we can't change these places. අම්මා, mother, ඊට පස්සේ අනිවාර්යෙන් verb එක, ඊට පස්සේ object මාරු කරන්න බෑ. ඕන නම් for my birthday කියන එක අපිට right මුලින් කියන්නත් පුළුවන්. for my birthday mother made mother cake for ඕන my මේක birthday. ඔව් මේ කොටස ඕන අපිට මුලට ගන්න පුළුවන්. දැන් ලියද්දී අපි මේක මුලට ලියලා කමා එකක් දාලා for my birthday mother made a cake එහෙම කියන්න පුළුවන්. right, let's see the sentence. You see, mother made a cake for my birthday. Mother made a cake for my birthday. Made, that is the verb. මං කිව්වේ ඔනම් for my birthday කියන එක මුලටම අරගෙන කියන්නත් පුළුවන්. For my birthday mother made a cake. Like that. Right. කවුරුත් මේ මට කියපු නැති නිසා මං හිතන්නේ මේ හරිය කරලා නැද්ද කොහෙද? Please take down. ලියාගන්න. හරි sir. Hari sir. Right. Thank you very much. Let's go to number 9. Number 9. රජය ඇඳිරි නීතිය දීර්ඝ කරන්න ඉඩ තියෙනවා. රජය ඇඳිරි නීතිය දීර්ඝ කරන්න ඉඩ තියෙනවා. මේක ප්‍රවෘත්තියක් එහෙම නෙවෙයි කාටවත් කියන්න එපා. අපි මේ වාක්‍යයක් ට්‍රාන්ස්ලේට් කරනවා විතරයි. right? Then රජය see the government ඇඳිරි නීතිය the curfew. Then the verb is extend. You have to use the correct form of this verb. මේ ක්‍රියාපදයේ සුදුසු ආකාරය තෝරලා ගන්න ඕනේ. කරන්න ඉඩ තියෙනවා. right? එතකොට දීර්ඝ කරනවා මෙතන අපිට ගන්න ඕන දීර්ඝ කරන්න ඉඩ තියෙනවා. That is the verb. ආඛ්‍යාතේ වෙන්නේ දීර්ඝ කරන්න ඉඩ තියෙනවා. Right. If you have done this sentence, please read out. මේක කරලා තියෙනවා නම් කියන්න. The government maybe extend the curfew. The government Maybe extend the curfew. right. Then please tell me, right, are there any other answers? වෙනත් මොන හරි උත්තර තියෙනවද? අපි කතා කරන්න කලින් මට කියන්න. The government may Yeah. extend the curfew. The government may extend the curfew. Right. Who else? තව? Right. Then that second sentence is correct. Second one is correct. මොකද දෙවෙනි එක හරිය. බලන්න මම ඔය එවලා තියෙන sentence patterns 35 මට අංකය මතක නැහැ. දෙයක් කරන්න ඉඩ තියෙනවා කියලා කියන්නේ විදිහ කොහොමද තියෙන්නේ? කොහොමද තියෙන්නේ? May might. right. මේ කියන එකත් එක්ක එහෙම නැත්නම් might කියන එකත් එක්ක infinitive form එක.
extend. maybe මේ B ගත්තොත් එහෙම අපි තා මෙතෙන්ට ඇවිල්ලා නැහැ හාමුදුරනේ. මේ B කිව්වොත් එහෙම ඊට පස්සේ past participle වලින් verb එක අරගෙන කර්මකාරකයට යනවා passive voice වලට. අපි හරිය තාම කරලා නැහැ. right? එහෙම කරනකොට මේකේ ලොකු වෙනසක් වෙනවා. අපි ඒක පස්සේ කතා කරනවා. මේ B આવුත් එහෙම. එහෙම නැත්තම් දැන් මෙහෙමයි. ඔන්න ඉන්න ඉඩ තියෙනවා, වෙන්න ඉඩ තියෙනවා, තියෙන්න ඉඩ තියෙනවා. අන්න එහෙම තැන්වලදී අර B කියන verb එක එනවා මේකේ main verb එක විදියට. he may be at home. එයා ගෙදර ඉන්න ඉඩ තියෙනවා. එතකොට එතන B කියලා කිව්ව infinitive එක. දැන් මෙතනදී infinitive එක වෙන්නේ B නෙවෙයි extend. පැහැදිලිද මං කියන එක? no, sir. Right. එතකොට the government may extend the curfew. That is correct. Okay. Let's go to that answer. You see, the government may extend the curfew. දැන් අර ඉස්සෙල්ලා අපි at the moment ඒ වගේම ඊළඟට birthday කියන ඒවා එහෙම අර මුලටම ගන්න පුළුවන් කිව්වට දැන් මේ කියන එක the curfew කියන එක object එක ඒක මුලට ගන්න බෑ. ඒ නිසා මෙතනදී අපිට මේ sentence එකේ කිසිම කොටසක් තියෙන තැන් මාරු කරන්න බෑ. The government may extend the curfew. Right. Then I think you have taken down the sentence. ලියාගන්න ඇති. Let's go to the 10th one. 10 වෙනි එක. බලන්න ඒ පොත් බොහොමයක් පරිවර්තන යන්නේ. ඒ පොත් බොහොමයක් පරිවර්තන යන්නේ. Right. Then දැන් මට පේනවා මේ පාඩමේ ඉන්නේ නැතුව වෙන වෙන වැඩ යනවා chat එකේ. කරුණා කරලා ওই chat එක පාවිච්චි කරන්න මොනවා හරි මේ අපි කතා කරන දේවල් වලට අදාළ පණිවිඩයකට විතරයි. හරි? එහෙම වුණොත් එහෙම අපි මේ කරන දේෙන් තේරුමක් නැහැ. දැන් බලමුකෝ දැන් මෙතන ඉන්නවා පාටිසිපන්ස්ලා 14 දෙනෙක්. ඒ 14 දෙනාට මමත් ඉන්නවා සංජීව කරුණාරත්න සර්ුත් ඉන්නවා. එතකොට සර් ඇවිල්ලා ඉන්නේ මට උදව්වට මම කතා කරේ සර්. ඒතර අපි දෙන්න ඇරෙනකොට මෙතන ඉන්නේ පාටිසිපන්ස්ලා 12යි. මේ මුළු ලංකාවෙම්මනේ. එතකොට අපි කාලය ගත කරලා මේ ස්ලයිඩ්ස් හදලා රයිට් නේ දැන් මේ විදුලිය පවා වියදම් කරලා තියෙන ඩිවයිසස් මේවට වැය කරලා අපි මේ කරන්නේ ඉන්න ටික දෙනා හරි කමන්නේ මේ වැඩේ ගණී කියලානේ. ඒ නිසා මේ වෙලාව ඔයාලා යෙදෙව්වොත් එහෙම ඔය chat එකේ වෙන අනවශ්‍ය දේවල් හුමාරු කරගන්න මේ පාඩමේ නෙවෙයි ඉන්නේ කියන එක තමයි එකෙන් පේන්නේ. ඉතින් දැන් මේ පටන් ගත්ත වැඩේ මම බොහොම මේ කනගාටුවෙන් කරගෙන යන්නේ. ඒකට හේතුව ඔයාලා දන්නවා අපේ group එකේ ඉන්න අපේ group එකේ කී දෙනෙක් ඉන්නවද කියලා දන්නවා. ඇත්ත තමයි වැඩිපුර අලුත් අය වැඩේ කරන්නේ. 170 ගානක් දුන්නා නේද? ඔව් ඒතන එච්චර ගානක් 170 ගානක් ඉන්නවා. එතකොට ඒ ඉන්න එච්චරක් ඉන්නේ මේ group එකට එකතු වෙලා හිටපු අයගෙන් ඔය 170 ගානම කොහොමද සම්බන්ධ වුනේ? හැබැයි මීට වඩා සෑහෙන සැලකිලි කණ්ඩායමක් මුල් කාලේ හිටියා. ඊට පස්සේ දැන් හැමදාම මේ පිරිස එන්න අඩු වෙන්න හේතුව ඒක මම කෙලින්ම කියන්න ඕන ඔබ වහන්සේලාගේ පරිවෙනාධිපති ස්වාමීන් වහන්සේලාගේ ඒතර ඔබ වහන්සේලා නෙවෙයි මෙතන දැන් නැති කට්ටිය. හරි? පරිවෙනාධිපති ස්වාමීන් වහන්සේලා, කෘත්‍යාධිකාරී ස්වාමීන් වහන්සේලා, ඒ ස්වාමීන් වහන්සේලාගේ එහෙම නැත්නම් ගිහි දරුවෝ නම් දෙමව්පියන්ගෙන් පෙළඹවීමක් නැතිකම. එතකොට ඒ නිසා සහභාගී වන පිරිස අඩු වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් ඇත්තටම අපේ රටේ ඉන්න දැන් පිරිවෙන් වල ඒ ඉන්න දැන් මේකට වග කියන යුතු කණ්ඩායම ගත්තොත් එහෙම ඒ අයගේ පිරිවෙන් වලින් කට්ටිය සම්බන්ධ වුණත් මීට වඩා සෑහෙන පිරිසක් ඉන්න ඕනේ. ඒ නිසා අපි කවුරු අපිව අගය කරත් ඒක අපේ කරුණාරත්න සර්ලෑම හොඳටම දන්නවා කවුරු අපිව අගය කරත් අපි කරන වැඩේට ඉන්නෝල් වෙන්නේ හරිම අඩු පිරිසක්. ඒ කියන්නේ අපි කරන වැඩේට යොමු කරන ශිෂ්‍ය සංඛ්‍යාව හරි අඩුයි. ඒ නිසා ලොකු එපා වීමකින් තමයි අපිත් මේ වැඩේ කරන්නේ. හැබැයි පටන් ගත්ත වැඩක් අවුරුදු දවසක් වෙනකන් නැවතීම මේ ඉන්න සුළු පිරිසට හොඳ නැති නිසා තමයි නවත්තන්නේ නැත්තේ. ඒ නිසා අපේ ස්වාමීන් වහන්සේලා දරුවෝ කල්පනා කරගන්න ඉතුරු මාස දෙකේ හරි මේ වැඩේ හරියට අල්ලගෙන යන්න මේ ඔය අනවශ්‍ය වැඩ කරන්නේ නැතුව මේ පැයනේ මේ පැයක කාලය තුල අනිවාර්යයෙන්ම පාඩමේ ඉන්න. රයිට් ඒක කියන්නත් විනාඩි 5ක් විතර ගියා මම කනගාටු වෙනවා. රයිට් ඒ පොත් බොහොමයක් පරිවර්තන යන්නේ. ඒ පොත් බොහොමයක් පරිවර්තනය. ඔව්.
බොහොමයක් අය ඉන්නවා සර් බොහොම කැපවීමෙන්. ඇත්ත හඳුනන මම දන්නවා මේ කිහිප දෙනෙක් තමයි ඔය හිටපු ගමන් ඔහොම වෙන්නේ. ඒක මේ අද අපිත් එක්ක කැපවීමෙන් සම්බන්ධ වෙලා ඉන්න කිසිම ස්වාමීන් වහන්සේ නමක් ශිෂ්‍යෙක් හිතට ගන්න එපා. මම කිව්වේ මේ අනිත් අයට. හරි අපේ හඳුනනේ. හොඳයි සර්. ඒ පොත් බොහොමයක් පරිවර්තන යන්නේ. ඒ පොත් බොහොමයක් පරිවර්තන යන්නේ. ඒ පොත් බොහොමයක් many of those books right many of those books එතකොට ඒ පොත් බොහොමයක් පරිවර්තන යන translations right එතකොට දැන් බලන්න මේක අපිට ගන්න තියෙන්නේ be verb එකෙන් ඒක මම දීලා තියෙනවා right එතකොට මෙතනදී අපි ගන්න තියෙන්නේ simple present plural form එක මොකද ඒ පොත් බොහොමයක් many of those books කියනකොට ඒක plural එනිසා ආගත්තා සර්. එතකොට කියන්න බලන්න දැන් හදපු වාක්‍යය many of That those books are translation many of those books. many of those books එතන මෙන්න මේක උක්තය කෙලින්ම ඒ පොත් බොහොමයක් කියන එක එහෙම් පිටිම උක්තය ඒක මුලට එන්න ඕන ඊට පස්සේ කියන verb එක එන්න ඕන ඊට පස්සේ translations see this is the sentence many of those books are translations many of those books are translations කියලා කිව්වේ many of those books ඒ පොත් බොහොමයක් that is plural බහුවචන නිසා right you take down if there is any mistake මොකක් හරි වැරද්දක් තියෙනවා නම් අඩුපාඩුවක් තියෙනවා නිවැරදි කරලා ලියා ගන්න හරි සර්. right number 11 right මගේ ළමයි ගෙදර අඬ අඬ ඉන්නවා ඇති මගේ ළමයි ගෙදර අඬ අඬ ඉන්නවා ඇති අඬ අඬ ඉන්නවා ඇති අඬමින් ඉන්නවා ඇති right දෙයක් කරමින් ඉන්නවා ඇති කියන එක ගන්න විදිහ right දෙයක් කරමින් ඉන්නවා ඇති කියන ආඛ්‍යාතේ හදාගන්න විදිහ මම ඔය කලින්ම දීලා තියෙන ආඛ්‍යාත රට එහෙම නැත්නම් sentence patterns 35 අතරේ තියෙනවා කවුද අඬ අඬ ඉන්නේ my children that is ඒක උක්තේ at home ගෙදර how have you done that sentence කොහොමද ඒක පෑන කුලට තිබුත් චකක් ගයනවා ජීවිතේක මේව තිබුත් දැන් ඔය කතා කරන දේවල් සියලුම දෙනාට ඇහෙනවා right next one right read out your sentence කියවන්න මේක ඔය හුත්ති පුතාලා කතාව නවත්තන්න මේ මම අහන වාක්‍ය වලට විතරක් උත්තර දෙන්න අනිත් වෙලාවට ඔය මයික් ඔෆ් කරගන්න දැන් දවසක දෙකක වගේ ඉඳන් තමයි ඔය තත්ත්වය තියෙන්නේ right read out your answers my children there must be crying at home. another one තව කෙනෙක් My children are crying at home. එතකොට බලන්න පොඩ්ඩක් මට කියන්න කවුරු හරි right මට හරියටම උත්තරය ආවේ නැහැ දැන් මේ අඬ අඬ ඉන්නවා ඇති නැත්නම් කරමින් ඉන්නවා ඇති කියන ආඛ්‍යාතය හදාගන්නේ කොහොමද කරමින් ඉන්නවා ඇති කියන ආඛ්‍යාතය හදාගන්නේ කොහොමද must be කියන එක පිට කරලා නේද? ඔව් must be කියන එකත් එක්ක මොකද්ද ගන්න ing form. ing form එක. එතකොට my children must be crying at home. Crying at home. එහෙම ලියන්න. Yes. You see? This is the sentence. My children must be crying at home. Take down the sentence. ලියා ගන්න. Hari sir. Sir. Hari sir. Right. Then number 12. Number 12. See? අවුරුදු කිහිපයකට කලින් එයාලට
ගොඩක් දේපල තිබිලා තියෙනවා. අවුරුදු කිහිපයකට කලින් එයාලට ගොඩක් දේපල තිබිලා තියෙනවා. Right then අවුරුදු කිහිපයකට කලින් I have given you the phrase a few years ago. A few years ago. අවුරුදු කිහිපයකට කලින්. එතකොට ගොඩක් දේපල many properties. Many properties. තිබිලා තියෙනවා. have කියන verb එකකින් ගන්න ඕන. කොහොමද අපි ආඛ්‍යාතය හදාගන්නේ? තිබිලා තියෙනවා. කොහොමද ආඛ්‍යාතය හදාගන්නේ? මට ඉස්සෙල් So they had ඔව් they had කරලා තියෙනවා කියන ආඛ්‍යාන්දරෝනේ. have කියන එකනේ they have property. ඔව් අන්න හරි. එතකොට කොහොමද ආඛ්‍යාතය හැදෙන්න ඕන? දෙයක් කරලා තියෙනවා කියනකොට have කියන එකත් එක්ක දෙන්න ඕන. many past participle. past participle. මොකද්ද past participle මේකේ? had. You see? have had. That is the verb. කොහොමද දෙන්නේ එතකොට? අපිට ඕන නම් a few years ago කියන එක මුලටම ගන්නත් පුළුවන්, අගටම ගන්නත් පුළුවන්. අපි මුලට ගමු. A few years ago කාටද තිබුණේ? එයාලා. They have had many properties. You see? Right? they have had many Read out the properties. sentence. Then පුළුවන් කියන sentence එක. They have had many properties of Few years ago. few years ago. Yes, that is correct. This is the එහෙම same. තමයි. A few years ago, they have had many properties. A few years ago, they have had many properties. ඕනනම් අර කිව්වා වගේ a few years ago කියන එක අගටම ගන්නත් පුළුවන්. Right? Please take down avoiding the mistakes. අඩුපාඩු තියෙනවා නම් එම ගාලා නැවත සකස් කරගන්න. Are you finished? Hari sir. Right. Finished. Next one, number 13. Number 13. Right. දවල් කෑමෙන් පසු ඔයාට විවේකයක් ගන්න වේවි. දවල් කෑමෙන් පසු ඔයාට විවේකයක් ගන්න වේවි. දවල් කෑමෙන් පසු after lunch. දවල් කෑමෙන් පසු after lunch. After lunch. Right. එතකොට මෙතන ඔයා මං කිව්වා මේ වෙලට අපි නිපාතය අතහැරලා තමයි ඉංග්‍රීසි වලට මේක ගන්නෙ. විවේකයක් rest. මම තාම මේ phrases දෙන්නේ නැත්තම් ඔබ වහන්සේලා අපේ දරුවෝ මේ articles එහෙම මග අරින්න. right. ඒතර ගන්න වේවි. කරන්න වේවි. කොහොමද අපි කියන්නේ? කියන්න බලන්නකෝ translate කරපු sentence එක. After lunch, you will have a rest. ගන්න වේවි. අපි තව එකේ පොඩ්ඩක් නිවැරදි වෙන්න ඕන හඳුනන්නේ. After lunch, we'll have to take a rest. after lunch හරි. after lunch ඊට පස්සේ ඔයා කොහොමද එන්නේ? you after lunch you. එතකොට ගන්න වේවි කියන එක කොහොමද අපි කියන්නේ? දැන් take කියන එකෙන් තමයි ගන්න. එතකොට කරන්න වේවි. ගන්න වේවි. වෙන්නේ. will take. අර ආඛ්‍යාත රටාව දිහා පොඩ්ඩක් බලන්න මේ අමතකයි නං හඳුනන්නේ. කරන්න වේවි. කරන්න වෙනවා, කරන්න වුණා, කරන්න වේවි කොහොමද? We have to. අන්න හරි. have will to කියන එකත් එක්ක infinitive. will have to කියන එකත් එක්ක infinitive. එතකොට after lunch you will have to take a rest. ඕනනම් after lunch කියන එක අගටම ගන්නත් පුළුවන්. right? You see this sentence. After lunch, you will have to take a rest. Will have to take. එක තමයි ආඛ්‍යාතය. ඕනනම් කියන්න පුළුවන් you will have to take a rest after lunch.
take down. අකට දාන්නත් පුළුවන් sir. පුළුවන් පුළුවන් after lunch කියන එක අකට ගන්නත් පුළුවන්. Next one. Is that finished? අර ඉස්සෙල්ලා එක ඉවරද? හරි sir. හරි. හරි, Number sir. 14, number 14. පෙරවරු 9 වන විට ඔවුන් කාර්යාලයේ සිටිය යුතුව තිබුණා. සිටිය යුතුව තිබුණා. right? සිටිය යුතුව තිබුණා කියන එක ආඛ්‍යාතේ හරියට හදාගන්න ඕන. සිටිය යුතුව තිබුණා. ඊළඟට පෙරවරු 9 වන විට ඒක නම් මන් දීලා තියෙනවා by 9 am. by 9 am. ඊට පස්සේ ඔවුන් කාර්යාලයේ කියනකොට මෙන්න at the office. at the office. ඕනනම් එතන in the office කියන්නත් පුළුවන්. at in දෙකම use කරන්න පුළුවන්. right? එතකොට සිටිය යුතුව තිබුණා. අපි බලන්න ඕන කළ යුතුව තිබුණා කියලා තියෙනවා ඔය sentence patterns වල. කළ යුතුව තිබුණා. සිටිය යුතුව තිබුණා. should have. අන්න should have කියන එකත් එක්ක මොකක්ද එන්න ඕන? able. should have ක්‍රියාපදේ මොන ආකාරයකද ගන්න තියෙන්නේ? sir able Past to participle. කාර්යාලයේ සිටිය යුතු දුන past participle හඳුන්වන්නේ. ඒතකොට should have කියන එකත් එක්ක been. Past participle. should have been. Been. සිටිය යුතුව තිබුණා. හරි? එතකොට බලන්න. දැන් කියන්න බලන්න වාක්‍ය. They should have been at the office by 9 am. Yes. See, this is they Yes, sir. should have been at the office by 9 am. ඕන නම් by 9 am කියන එක මුලටම ගන්නත් පුළුවන්. By 9 am they should have been at the office. පෙරවරු 9 වන විට ඔවුන් කාර්යාලයේ සිටිය යුතුව තිබුණා. If there is any mistake, please recorrect. හදා ගන්න මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා නම්. Are you finished? finished sir. Right. හරි sir. Finish. Number 15. Number 15. Right? රජය ඒ විභාග දෙකම ඔක්තෝබර් මාසයේ පවත්වන්නයි හිටියේ. රජය ඒ විභාග දෙකම ඔක්තෝබර් මාසයේ පවත්වන්නයි හිටියේ. This is the last one. මේ තමයි අවසාන එක. එතකොට රජය the government. See? රජය the government. ඒක තමයි යුක්තය. Then ඒ විභාග දෙකම both of those exams. දැන් both of those examinations කියලා මෙතන පාවිච්චි කරන්නත් පුළුවන්. both of those exams. ඒ විභාග දෙකම. එතකොට පවත්වන්නයි හිටියේ කියන එක තමයි ආඛ්‍යාතය. පවත්වන්නයි හිටියේ කියන එක තමයි ආඛ්‍යාතය. right? එතකොට ඒක කොහොමද දෙයක් කරන්නයි හිටියේ කියලා කියන්නේ කොහොමද? Was when wait. කරන්නයි හිටියේ. verse to එහෙම නැත්නම් were to. එතකොට මෙතන the government ඒක වචන නිසා verse to. එතකොට එන්නේ මොකද ඊට පස්සේ ක්‍රියාපදේ මොන ආකාරයේද? Infinitive. Infinitive, sir. verse to hold. verse to hold. The government was to hold what? Both of Was exams in both October. of those exam in October. අන්න හරි. right. in October. එතකොට in October කියන කෝණ මුලට ගන්නත් පුළුවන්. right. I will show you the sentence. The government was to hold both of those exams in October. ඕනනම් in October කියන එක මුලටම අරගෙන in October the government was to hold both of those exams. එහෙම කියන්නත් පුළුවන්. Take down. Yeah. හරි sir. හොඳයි ආන්දරනේ. right, that is the
end of the discussion of these 15 sentences. But I can't. No, sir. 15 තිබුණේ? Yes, right. Then I can't be satisfied. මට හැබැයි සතුටු වෙන්න බෑ. මොකද මම දැක්කා යම් යම් අඩුපාඩුකම් ටිකක් ওই ටික කරනකොට මොකද දැන් මේක තමයි පළවෙනි අවස්ථාව අර මම මුලින් දීලා තියෙන වගුවේ හරි පිළිවෙලටම වාක්‍ය දෙන්නේ නැතුව තෝරලා හිතලා අරගෙන වාක්‍ය සකස් කරන්න දීපු අවස්ථාව එතනදී 50% විතර සාර්ථකත්වයක් තමයි මම දැක්කේ. එතකොට දැන් දිගටම සම්බන්ධ වෙන අපේ ස්වාමින් වහන්සේලාත් ඉන්නවනේ. අපි ඊළඟ දවසේදී තව sentences ටිකක් කරලයිමුද? මම group එකට තව ටිකක් දාන්නද අපේ හඳුරු මොකද කියන්නේ? ඔව් සර් එහෙම හොඳයි. එහෙම හොඳයි. ඔව් මම ඔව් අපි තව ටිකක් කරමු හඳුරුනේ. මම තව sentences 15ක් විතර දැන් අපිට ආපහු ක්ලාස් එක තියෙන්නේ සෙනසුරාදානේ. එතකොට දවස් දෙකක් විතර තියෙද්දි මම තව sentences 15ක් විතර හදලා දාන්නම්. තව මීට වඩා හොඳට ස්ටඩි කරන්න ඕන මේ මම එවපු අර වාක්‍ය රටා 35. මොකද දැන් ඒක බලලා කරාට කමක් නැහැ ළඟ තියාගෙන ඒක බල කරන්න හරියටම තෝරගත්තේ නැත්නම් ආඛ්‍යාතේ මොන විදිහටද ගන්නෙ කියලා අපි හදන වාක්‍ය වරදිනවා. නිසා දැන් මේක 100% හැමෝගෙම සාර්ථක වුණා නම් අපිට කෙලින්ම ඊළඟ වැඩේට යන්න තිබුණා. ඇත්තටම මම ඒකෙන් පස්සේ දැන් මේ වැඩෙන් පස්සේ බලාපොරොත්තුෙන් හිටියේ question and answers තව ටිකක් කතා කරලා text books වලට යන්න. එතෙන්ට යන්න නම් අපි දැන් මේක අතරමඟ ටිකක් ඉතුරු කරලා අසාර්ථක කරලා ඉස්සරහට යන්න මම කැමති නැහැ. ඒ නිසා අපි ඊගාව දවසේ මම වැඩ දෙකක් කරනවා. අනිත් එකක් මම කියනවා සෝදානම් වෙලා ඉන්න මේ දක්වා අපි දැන් ඔය එවපු notes වල තියෙන vocabulary එක වචන මාලාව පුළුවන් තරම් ස්ටඩි කරලා මම පොඩි vocabulary test එකක් දෙනවා සෙනසුරාදාට. ඒ කිව්වේ ඒක dictation එකක් වෙන්නත් පුළුවන්. සමහර විට තේරුම අහනවා වෙන්නත් පුළුවන්. මම සිංහලෙන් තේරුම කියලා ඉංග්‍රීසි වලින් එවල ලියන්න දෙනවා වෙන්නත් පුළුවන්. දැන් උදාහරණයක් විදිහට අපි අද ගත්ත වාක්‍ය බලුත් එහෙම රජය කියනකොට the government. එතකොට මම කිව්වොත් the government කියලා ඔබ වහන්සේලාට අපේ දරුවන්ට පුළුවන් වෙන්න ඕන ඒක හරියට ලියන්න අක්ෂර වින්‍යාසය නිවැරදිව. ඒ වගේම තමයි මම සිංහලෙන් කිව්වොත් රජය කියලා එතකොට the government කියලා ලියන්න පුළුවන් වෙන්නත් ඕන. ඒ වගේම තමයි මම ඇහුවොත් what is the meaning of the government මොකද්ද the government කියන එකේ තේරුම කියලා. එතකොට රජය කියලා කියන්න පුළුවන් වෙන්නත් උනන්නේ මේ විදිහට මේ දක්වා එවපු note එක හොඳට ස්ටඩි කරන්න ඕන. එහෙම නැත්නම් මම අර පටන් ගත්ත දවසේ සුගත් ජයවර්ධන අධ්‍යක්ෂකවරු සම්බන්ධ වෙච්ච දවසේ පටන් ගත්ත දවසේ මම පෙන්නුවා ඇයි අපිට ඉංග්‍රීසි අතහැරුණේ. ඉරිවෙනේදී පාසලේදී ඇයි අපිට ඉංග්‍රීසි අතහැරුණේ. අපි පාඩමින් පාඩමට ගියා මිසක් ඒ පාඩමින් ගන්න තියෙන දේවල් ටික අරගත්තේ නැහැ. අන්න ඒ නිසා තමයි අපිට අතහැරුණේ ඉංග්‍රීසි ගොඩාක් දේ. ඒතර මේ පන්තියත් එහෙම වෙනවා නම් අපි මේ මහන්සි වෙලා කරන එකේ තේරුමක් නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම පන්තිය අවසන් වෙනකොට අපි ඉගෙන ගත්ත සෑම වචනයකම ස්පෙලිං මීනින් ඒවා යෙදෙන තැන ඒ සියලු දේවල් අපිට පුළුවන් වෙන්න ඕන. ඒ නිසා මේ දක්වා කරපු ටික හොඳට සූදානම් වෙලා ඉන්න මම ඊළඟ දවසේ මුල් විනාඩි 15ක් විතර කාලයක් අරගන්නවා vocabulary test එකකට. right ඒකට සූදානම් වෙන්න. ඊට පස්සේ මම දවස් දෙකක් වගේ තියලා පන්ති දිනේට කලින් ඒ කිව්වේ අනිද්දා වගේ වෙනකොට කොහොම හරි මම sentences 15ක් විතර group එකට දාලා තියෙනනම් ඒ ටිකත් translate කරලා තව හොඳට කරන්න ඕන මීට වඩා ටිකක් පරිස්සමින්. right හොඳට සංසන්දනය කරලා බලලා මම වෙලා තියෙන වගුව. ඊළඟට අලුතෙන් සම්බන්ධ වෙච්ච අපේ ස්වාමින් වහන්සේලා සහ දරුවෝ අනිවාර්යයෙන්ම group එකට add වෙලා නැත්නම් තාම group එකට add වෙන්න මට call එකක් ගන්න. දැන් මේ වෙලාවේ නෙවෙයි හෙට උදේ වගේ උදේවරු වගේ ගත්තා නම් හොඳයි. මේකත් එක්කම දැන් මට 9ට තව ප්‍රෝග්‍රෑම් එකක් තියෙන නිසා ඒකට සූදානම් වෙන්න ඕන. සමහරට ආන්සර් කරන්න කතා කරන්න වෙලාවක් නැති වෙයි. ඒ නිසා සූදානම් වෙලා ඒ කතා කරලා group එකට add වෙලා group එක හරහා මෙතෙක් කරපු සියලුම පාඩම් වල YouTube links ටික ඒ වගේම notes ටික ආපහු ගෙන්නගෙන study කරන්න ඕන. ඊළඟට අර බොහෝ මං හිතන්නේ බොහෝ online English online නෙවෙයි English නෙවෙයි ඕනම එකක් එහෙමයි
ඔන්ලයින් ක්ලාසස් වල අපි දකින්න පුරුද්දක් තමයි අර ක්ලාස් එක ඔහේ යනවා chat එකේ වෙන වෙන පණිවිඩ හුවමාරු වෙනවා. ඉතින් ඒ දේ කරන්න එපා. දැන් ඕන්නම් මම දන්නවා මේ ඔබ වහන්සේලාට දැන් මට නොපෙනෙන්න ඔබ වහන්සේලා කෙනෙකුට කෙනෙක් අතරේ වුණත් ඔය වැඩේ කරන්න පුළුවන්. එතකොට මම දන්නෙත් නැහැ ඔබ වහන්සේලා පාඩමේ ඉන්නෙත් නැහැ. ඒ නිසා පුළුවන් තරම් ක්ලාස් එකේ අපි විනය පවත්වා ගන්න ඕන, අවධානය පවත්වා ගන්න ඕන. ඊළඟට දැන් මේ ක්ලාස් එකේ අපි දන්නවා ගිහි දරුවෝ ඉන්නවා. ස්වාමින් වහන්සේලා ඉන්නවා සහ අපේ මෙහෙණින් වහන්සේලාත් ඉන්නවා. ඒ නිසා අපි සියලු දෙනාගේ විනය ආරක්ෂා කරගෙන තමයි අපි ක්ලාස් එකේ රැඳෙන්න ඕන. තරහ වෙන්න එපා කවුරුත් මං එහෙම කිව්වට. ඉතින් අපි දන්නවා ස්වාමින් වහන්සේලා වුණත් ඔබ වහන්සේලා පුංචි දරුවෝ. ඉතින් ඒ වගේ දඟකාරකම් අපිත් ඔය වයසේදී කරලා තියෙනවා. ඒ ළමාකමට දඟකාරකමට ගිහි පැවිදි ભેදයක් නැහැ කියලාත් අපි දන්නවා. ඉතින් අපේ යුතුයකම අවවාද කරලා උපදෙස් දීලා කොහොම හරි පස්සෙන් ඉඳන් මේ වැඩේ කරගෙන යන එක තරහින් නෙවෙයි කියන්නේ බොහොම ආදරෙන්. හොඳයි එහෙමනම් ඔබ වහන්සේලාගේ පැත්තෙන් මොනවා හරි කියන්න තියෙනවා නම් ඒකටත් මම අවස්ථාව දෙනවා. يعني මම විතරක් කියන්නේ නැතුව. මොනවා හරි ගැටලුවක් තියෙනවද? නෑ සර්. හරි. නෑ Right. Thank you. Right. I to conclude the Yes. right. We'll meet again next Saturday at 7:30 p.m. එහෙනම් සෙනසුරාදා 7 මාට හම්බෙමු. සිකුරාදා උදේවරු වෙනකොටවත් මම කොහොම හරි වාක්‍ය තව sentences 15ක් විතර දාලා තියෙනවා. අනිවාර්යයෙන්ම note එකක් බලලා ඒවට සෝදානම් වෙලා හොඳට හිත පිරිසිදු කරගෙන එකේ කොහොම හරි ඉගෙනගෙන මේ මාස දෙකේ අවශ්‍ය වැඩ ටික සම්පූර්ණ කියන තැන ඉඳන් ක්ලාස් එකට එන්න. එහෙමනම් අදට may the triple gem bless you. තෙරුවන් සරණයි සිනු. The triple flame bless you, sir. May the තෙරුවන් සරණයි, sir. Good night. Good night, sir. Good night. Thank you.